හරි. එහෙනම් මොටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අයබෝවන් ජය වේවා වාසනාවන්ත සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන පුතේ හැමෝටම හරි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ නේද? අපේ මේ මැයි මාසේ ලියන විභාගයේ ලියන සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන අපේ දුවා දරුවන්ගේ තියරි ක්ලාස් එකත් එක්ක තමයි ඉරිදා පන්තියත් එක්ක තමයි මේ විදියට ඔයාලා අද දවසේ එකතු වෙන්නේ. රයිට්. විනාඩි කිහිපයක් පරක් වෙලා තියෙන්නේ. හොඳයි. අපි පාඩම කතා කරන්න ඉස්සරහට යමු. මේ වෙනකොට අපි ලෝක සංග්‍රාම පාඩමේ ලෝක යුද්ධ පාඩමේ අපි මේ වෙනකොට පළමු ලෝක යුද්ධයත් දෙවන ලෝක යුද්ධයත් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා පුතේ. පළමු දෙවන ලෝක සංග්‍රාම දෙකම අපි මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ නේද? රයිට්. අපේ ළමයි දන්නවා අපිට ලෝක සංග්‍රාම පාඩමේ කතා කරන්න තියෙන අවසාන අනුමාත්‍රකාව තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ නේද? එහෙනම් මාත්‍රකාව ටියුට් එක පෙරලා ගන්න ඕනි. පිටුවංක කීයද? පිටුවංක 18 තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට නේද? එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි කෙටියෙන් කියනවා UNO. UN සංවිධානය UNO එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හොඳයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මෙතනදලා ඉස්සරහට කතා කරගෙන යමුනේ. රයිට්. කවුරුත් ටියුට් එක පෙරලාගෙන මාතෘකාවට යන්න. මාතෘකාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. මොකද පුතේ මාතෘකාව? එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපේ ළමයි ඉතිහාසය පරීක්ෂා කරනකොට අපිට ඉතිහාසයේදී මුණ ගැහෙනවා මේ අපි ජීවත් වෙන ලෝකයේ තුල නිර්මාණය වෙච්ච ලෝක යුද්ධ දෙක. එදා මෙදා තුර මේ ලෝක ඉතිහාසයේ ජනිත වෙච්ච ලෝක සංග්‍රාම දෙකක් අපිට මුණ ගැහෙනවානේ. ඒ ලෝක සංග්‍රාම දෙක අපි නම් කරේ පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය කියලානේ නේ පුතා. පළමු ලෝක මහා සංග්‍රාමය සහ දෙවන ලෝක මහා සංග්‍රාමය කියලායි ඒ ලෝක සංග්‍රාම දෙක අපි නම් කරගත්තේ. එතකොට අපේ ළමයින්ට මතකද බලන්න මේ පළමු ලෝක සංග්‍රාමයේ නිමා වුණාට පස්සේ හොඳට බලන්න 1914 ඉඳලා 1918 දක්වා තමයි පළමු ලෝක යුද්ධය ක්‍රියාත්මක වුණේ. එතකොට පළමු ලෝක යුද්ධය නිමා වුණාට පස්සේ නැවත වතාවක් මේ ලෝකයේ තුල ලෝක සංග්‍රාමයක් ඇති වෙන එක වළක්වන්න ලෝකේ බලගතු රටවල නායකයෝ එකතු වෙලා නිර්මාණය කරගත්ත නේද ජාත්‍යන්තර සම සංවිධානයක්. ඔබට මතක ඇති කියන්න බලන්න. පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර සාමය උදෙසා නිර්මාණය කරගත්ත ජාත්‍යන්තර සම සංවිධානය මොකක්ද පුතේ? පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සේ මේ ලෝකයේ තුල ජනිත කරගත්ත ජාත්‍යන්තර සම සංවිධානයට කියන පුතේ මොකක් කියලායි? ජාතීන්ගේ සංගමය කියලා. මොකද්ද කියන්නේ? ජාතීන්ගේ සංගමය. හැමෝම කියන්නේ මොකද්ද ඒකට කියන්නේ? ජාතීන්ගේ සංගමය කියලා නේද? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ බිහි කරගත්ත ජාත්‍යන්තර සම සංවිධානයට කියනවා පුතේ ජාතීන්ගේ සංගමය කියලා. අන්න ඒ වගේ දෙවන ලෝක යුද්ධය නිමා වුණාට පස්සේ යලිත් වතාවක් මේ ලෝකයේ තුල තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න, දෙවන ලෝක යුද්ධයක් මේ ලෝකයේ තුල ජනිත වෙන එක වළක්වන්න ලෝකේ බලගතු රටවල නායකයෝ එකතු වෙලා නිර්මාණය කරගත්තා වූ ජාත්‍යන්තර සම සංවිධානය තමයි පුතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ. මොකක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ. එහෙනම් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර සාමය උදෙසා නිර්මාණය කරගත්ත ජාත්‍යන්තර සම සංවිධානයට පුතේ අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. මොකද්ද කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා නේද? රයිට්. එහෙනම් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර සාමය උදෙසා බිහි කරගත්ත මෙන්න මේ ජාත්‍යන්තර සම සංවිධානය. එහෙම නැත්නම්
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව තමයි අපිට අද දවසේ මුලින්ම කතා කරන්න තියෙන්නේ. හොඳයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මට කියන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය අදටත් මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවද අපේ ළමයි? අදටත් අපේ ලෝකයේ තුල මේ සංවිධානය ක්‍රියාත්මක වෙනවද? ඔව්. අදටත් මේ ලෝකයේ තුල එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකේ තියෙන බලගතුම ආයතනය අද වෙනකොට මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන ශක්තිමත්ම බලගතුම ආයතනය තමයි සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ. මේ පුතේ එහෙනම් හොඳට මතක තියාගන්න වර්තමාන මේ ලෝකයේ තුල ලෝකසාමය සුරකිමින් තවදුරටත් ඉස්සරහට ක්‍රියාත්මක වෙන මේ ලෝකයේ අද තියෙන බලගතම ප්‍රබල සංවිධානය තමයි ඔය කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ. හොඳයි. දරුපටාව මට කියන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම ගැන අපි කතා කරමුකෝ. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම ගැන අපි කතා කරන්න ඕනේ. දරුපටාව ආගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහි වෙන නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහි වුණේ නිල වශයෙන් 1945 ඔක්තෝබර් මාසේ 24 1945 ඔක්තෝබර් මාසේ 24 තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් බිහි වෙලා තියෙන්නේ. එහෙනම් දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජාත්‍යන්තර සාමය උදෙසා නිර්මාණය කරගත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් බිහි වුණේ කවද්ද? 1945 ඔක්තෝබර් මාසේ 24 කියන පුතා 1945 ඔක්තෝබර් මාසේ 24 තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ. ඔන්න මතක තියාගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ කවද්ද? 1945 ඔක්තෝබර් මාසේ 24 නේද? right. ඒ වගේ ඔබට මතකද පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සාමය උදෙසා බිහි කරගත්ත ජාතීන්ගේ සංගමය බිහි වෙච්ච වර්ෂේ කො කියන්න බලන්න. ජාතීන්ගේ සංගමය බිහි වුණේ කවද්ද? මතක තියෙන ළමයෙක් කියන්න බලන්න. බුද්ධිමත් ළමයෙක් කියන්න. ජාතීන්ගේ සංගමය බිහි වුණේ කවද්ද? කියන්න. 1900 කො කියන්න. ජාතීන්ගේ සංගමය බිහි වුණේ කවද්ද? 1920 ජනවාරි කියන්න. 1920 ජනවාරි 10 අන්න බලන්නකෝ මේක කියාගන්න ගියපු වෙලාව පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සාමය උදෙසා බිහි කරගන්නවා ජාතීන්ගේ සංගමය නමින් ජාත්‍යන්තර සාම සංවිධානය. එහෙනම් මේ ජාතීන්ගේ සංගමය කියන ජාත්‍යන්තර සාම සංවිධානය බිහි වෙන්නේ 1920 ජනවාරි 10. කවද්ද පුතේ? 1920 ජනවාරි 10. අන්න ඒ වගේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජාත්‍යන්තර සාමය උදෙසා ලෝක සාමය උදෙසා බිහි වෙන ඊළඟ ජාත්‍යන්තර සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ වෙන්නේ බිහි වෙන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24. 1945 ඔක්තෝබර් මාසේ 24 තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් බිහි වෙලා තියෙන්නේ. ඔබ දන්නවද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙච්ච දිනේ තියෙන ඔක්තෝබර් මාසේ 24. ඔක්තෝබර් මාසේ 24 තියෙන අනේ ඔක්තෝබර් මාසේ 24 සෑම අවුරුද්දකම සලකන්නේ එක්සත් ජාතීන්ගේ දිනය කියලා. මොකද්ද? හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ 24 සලකනවා එක්සත් ජාතීන්ගේ දිනය කියලා. මොකද්ද කියන්නේ? එක්සත් ජාතීන්ගේ දිනය කියලායි මේ දිනය නම් කළ දැන් අපේ කැලෙන්ඩරේ තියෙන අපේ අවුරුද්දේ දින දර්ශනයේ තියෙනවානේ එක එක දිනවලට එක එක නම් දාලා ලෝක ජල දිනය, ලෝක කාන්තා දිනය, වැඩිහිටි දිනය එහෙම තියෙන්නේ. එහෙම එක එක දින තියෙනවානේ. ඒ වගේ
හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ 24 නම් කරලා තියෙන්නේ මොන දිනය කියලාද? එක්සත් ජාතීන්ගේ දිනය කියලා. මොකක් කියලාද පුතේ? එක්සත් ජාතීන්ගේ දිනය කියලායි හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ 24 නම් කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝක සාමය උදෙසා බිහි කරගත්ත ජාත්‍යන්තර සාම සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේක බිහි වෙන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24. කවද්ද? 1945 ඔක්තෝබර් මාසේ 24 කියන එක මතක තියාගන්න. දරුපටාව මේ සංවිධානය බිහිවීම ගැන චුට්ටක් අපි කතා කරමුකෝ. මේ සංවිධානය බිහි වුණේ කොහොමද කියලා. ඔබ දන්නවද මේ සංවිධානයේ බිහි වෙන මූලික සාකච්ඡා, මේ සංවිධානයේ බිහිවීමේ මූලික සාකච්ඡා පටන් ගන්නේ දෙවන ලෝක යුද්ධය අතරතුරමයි. දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක වෙන අතරතුරම තමයි මිත්‍රපාක්ෂික රටවල් මෙවැනි සංවිධානයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය මතු කරලා තියෙනවා. එහෙනම් දෙවන ලෝක සංග්‍රාමය ක්‍රියාත්මක වන අතරතුරම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ අවශ්‍යතාවය මිත්‍රපිලේ රටවල් මතු කරලා තියෙනවා. ඒ අනුව සාකච්ඡාවට කීපයක් පවත්වලා රටවල් වල නායකයෝ කීප දෙනෙක් හමු වෙලා නේද? සාකච්ඡා කීපයක ප්‍රතිඵලයක් විදිහට තමයි 1945 ඔක්තෝබර් මාසේ 24 එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ වුණේ කියන එක මතක තියාගන්න. හරි නේද? හරි. ඔයාලා දන්නවද මේ සංවිධානය බිහි කරගන්න මූලික අවස්ථාවේ මේ සංවිධානය බිහි වෙන ආරම්භක අවස්ථාවේ මේක සමාජිකත්වයේ අරගත්ත රටවල් ගාන කීයද කියලා. මේක බිහි වෙන ආරම්භක අවස්ථාව මේක බිහි වෙන්නේ රටවල් කී දෙනෙකුගේ සමාජිකත්වයෙන්ද කියන්න බලන්න. රටවල් 51ක සමාජිකත්වයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ. එහෙනම් රටවල් 51ක සමාජිකත්වයකින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුතේ ආරම්භ වෙලා තියෙන්නේ. තේරුණා නේද? රටවල් 51ක් අස්සම් කරලා මේ සංවිධානයේ සමාජිකත්වයේ අරගත්තට පස්සේ තමයි මේ සංවිධානය නිල වශයෙන් 1945 ඔක්තෝබර් මාසේ 24 බිහි වෙලා තියෙන්නේ. හරි නේද? ඔබට මතකද ජාතීන්ගේ සංගමයේ බිහි වෙන ආරම්භක අවස්ථාවේ ඒක සමාජිකත්වයේ ගත රටවල් ගාන කීයද කියලා? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ බිහි වෙච්ච 42යි. very good. ජාතීන්ගේ සංගමයේ බිහි වෙන මූලික අවස්ථාවේ එහි සමාජිකත්වයේ ගත්තේ ලෝක රටවල් 42යි. එහෙනම් රටවල් 42ක සමාජිකත්වයක් තුලින් තමයි ජාතීන්ගේ සංගමය ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ. එහෙනම් අන්න ඒ වගේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වෙනකොටම මේක සමාජිකත්වයේ අරගන්නවා රටවල් 51ක. රටවල් 51ක සමාජිකත්වයක් තුලින් තමයි 1945 ඔක්තෝබර් මාසේ 24 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා නම් බිහි වුණේ කියන එක මතක තියාගන්න. රටවල් 51කින් ඒ රටවල් 51ක සමාජිකත්වයකින් ආරම්භ වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල අද වෙනකොට රටවල් කීයක් සමාජිකත්වය දරනවද? අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ රටවල් කීයක් සමාජිකත්වය දරනවද? අද රටවල් 193යි. රටවල් 193 අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සමාජිකත්වය දරනවද නැද්ද? එහෙනම් වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුලේ සමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව කීයද? 193යි. 193 අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුලේ සමාජිකත්වය දරන. හැබැයි මේක බිහි වෙන මුල් අවස්ථාවේ මේකේ සමාජිකත්වය ගත්තේ කීයද? රටවල් 51යි. 51න් ඇරඹි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වෙනකොට 193ක සමාජිකත්වයක් තියනවද නැද්ද? රටවල් 193ක සමාජිකත්වයක් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල දකින්න පුළුවන්. තේරුණා නේද? right පුතා.
මට කියන්න මේ මයික් එක ඔන් වෙලා කාගේ හරි මයික් එක ඔන් වෙලා 320යි 321යි 320යි 321යි මයික් එක ඔන් වෙලා පුතා right බලන්න ඔය වගේ මට කියන්න මේකට උත්තරයක් පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජාතීන්ගේ සංගමය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු නායකයා කවුද? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජාතීන්ගේ සංගමය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු එක රටක එක නායකයෙක් හිටියනේ. ඒ කවුද? ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහතා. හරියට හරි. ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයා තමයි පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජාතීන්ගේ සංගමය බිහි කරන්න මුල් වෙලා කටයුතු කළා තියෙන්නේ. මේ පුතේ පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජාතීන්ගේ සංගමය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරේ කවුද? ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයානේ. ආන්න ඒ වගේ ආන්න ඒ වගේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු රටවල් තුනක රාජ්‍ය නායකයෝ 3 දෙනෙක් ඉන්නවා. රටවල් තුනක රාජ්‍ය නායකින් 3 දෙනෙකුගේ මූලිකත්වයෙන් තමයි එකඟත්වයෙන් තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24. ඔබ දන්නවද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු නායකයෝ 3 දෙනා කවුද කියලා? ඒ තමයි පුතා දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍යයේ සෝවියට් රුසියාවේ පාලකයෝ 3 දෙනා. ඇමරිකාවේ රුසියාවේ මහා බ්‍රිතාන්‍යයේ පාලකයෝ 3 දෙනාගේ එකඟත්වයෙන් තමයි යෝජනා ස්ථිරත්වයෙන් තමයි ඒ 3 දෙනාගේ පුරෝගාමීත්වයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ. එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු ලෝක නායකයෝ 3 දෙනෙක් ඉන්නවා. රාජ්‍ය නායකයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්. ඔබට මතක ඇතිනේ දෙවන ලෝක යුද්ධ සමයේ මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්. එයාට සෑහෙන උමනාකමක් තිබුණා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනගන්න. එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරා රටවල් තුනක රාජ්‍ය නායකයෝ 3 දෙනෙක්. ඒකෙන් එක්කෙනෙක් තමයි මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්. කවුද? මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් කියන එක මතක තියාගන්න. එහෙනම් මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු එක රාජ්‍ය නායකයෙක් කියන එක මතක තියාගන්න. අනිත් කෙනා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට්. ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් මේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරාද නැද්ද? මේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරා. එහෙනම් මේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු මහා බ්‍රිතාන්‍ය අගමැති කවුද? වින්ස්ටන් චර්චිල්. ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට්. කවුද? ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට්. ඒ වගේම සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින්. කවුද? සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින්. එහෙනම් සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලිනොත් ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මහත්තයාගේ මූලිකත්වයෙන් තමයි 1945 ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත්තේ. එහෙනම් හොඳට මතක තියාගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු රාජ්‍ය නායකයෝ 3 දෙනයි. ඒ කවුද? මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට්, එවැගේම සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින්. මේ 3 දෙනාගේ පුරෝගාමීත්වයෙන් තමයි
මූලිකත්වයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ. මේක බිහි කරන මූලික අවස්ථාවේ මේක සමාජිකත්වයේ ගත්ත රටවල් සංඛ්‍යාව කීයද? 51යි. හැබැයි අද වෙනකොට මේක රටවල් 193ක් සමාජිකත්වයේ දරන ලෝකේ විශාලම සංවිධානය. ලෝකේ බලවත්ම සංවිධානය තමයි අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ. හරි නේද? රයිට් අපි මේ ටික ලියාගෙන තව කතා කරමු. රයිට් මාතෘකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය. මොකද මාතෘකාව? එක්සත් ජාතීන්ගේ සංවිධානය. පිටු අංක 18 උඩම තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා මාතෘකාව දාලා. රයිට් කියමු. sorry නෝට් එකක් නෑ නේද? මොකුත් නෝට් එකක් තියනවද? නෝට් එකක් දීලා තියනවද ඒකේ? නෑ. එහෙනම් ලියන්න මේ විදිහට ඡේදයක් ලියන්න. ඡේදයක් ලියන්න. දෙවන ලෝක සංග්‍රාමයේ නිමා වීමෙන් පසු ලියන්න පුතේ දෙවෙනි ලෝක සංග්‍රාම දෙවන පිටුව දැන් කිව්වේ මනුස්සයෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මාතෘකා පිටුව අංක 18 දෙවන ලෝක සංග්‍රාමය නිමා වීමෙන් පසු 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 නැවත වරක් දෙවන ලෝක සංග්‍රාමය නිමා වීමෙන් පසු නැවත වරක් දෙවන ලෝක සංග්‍රාමය නිමා වීමෙන් පසු නැවත වරක් ලෝක සංග්‍රාමයක් ඇතිවීම 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 වළක්වාලීමට නැවත වරක් ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට වළක්වාලමින් නැවත වරක් ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලමින් කියලා ලියන්නකෝ වළක්වාලමින් ජාත්‍යන්තර සාමය හා සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලමින් ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා එක්සත් වෙනත් පාඩමකින් ලියන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් 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 ජාත්‍යන්තර සාම සංවිධානයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් ජාත්‍යන්තර සාම සංවිධානයක් 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 වෙනත් පාඩමකින් ලියන්න ජාත්‍යන්තර සාම සංවිධානයක් 1945 ඔක්තෝබර් 24 1945 ඔක්තෝබර් 24 1945 ඔක්තෝබර් 24 බිහි කර ගන්නා ලදී 1945 ඔක්තෝබර් 24
බිහි කර ගන්නාලාදී 1945 ඔක්තෝබර් 24 බිහි කර ගන්නාලාදී ඔක්තෝබර් 24 බිහි කර ගන්නාලාදී right ඡේදයක් ලියන්න ඕනි ඡේදයක් ලියන්න ඡේදයක් මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය 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 බිහි කර ගැනීමට 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 මූලිකත්වයේගෙන කටයුතු කළ මූලිකත්වයේගෙන කටයුතු කළ මූලිකත්වයේගෙන කටයුතු කළ මූලිකත්වයේගෙන කටයුතු කළ රාජ්‍ය නායකයන් තිදෙනෙකි මූලිකත්වයේගෙන කටයුතු කළ රාජ්‍ය නායකයන් තිදෙනෙකි මූලිකත්වයේගෙන කටයුතු කළ රාජ්‍ය නායකයන් තිදෙනෙකි right පුතා එනම් හොඳට මතක තියාගන්න දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝක සාමය සුරකින්න බිහි කරගත්ත ජාත්‍යන්තර සාම සංවිධානයට කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. කෙටියෙන් අපි කියනවා UNO සංවිධානය කියලා. නේද? මේ UNO සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ නිල වශයෙන් කවද්ද? 1945 ඔක්තෝබර් මාසයේ 24. එදාට මේ සංවිධානය බිහි කර ගැනීම සඳහා මුල් වෙලා කටයුතු කරපු මේ සංවිධානය බිහි කරගන්න මූලිකත්වයේ ගත්ත පුරෝගාමීත්වයේ ගත්ත ලෝක රටවල නායකයෝ තුන්දෙනෙක් ඉන්නවා. රාජ්‍ය නායකයෝ තුන්දෙනෙක්ගේ මූලිකත්වයෙන් තමයි මේක බිහි වෙලා තියෙන්නේ. ලස්සන පෑනකින් ලියන්න. එක දෙක දාලා. එක මහා බ්‍රිතාන්‍ය අගමැති මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මහතා 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 එක මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මහතා දෙක අංක දෙක ලියන්න ඇමරිකානු ජනාධිපති फ्रैंकलिन डी रूस्वेल्ट महता अमेरिकानु जनाधिपति 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 फ्रैंकलिन डी रूस्वेल्ट महता तुन सोवियत रूसियानु जनाधिपति 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 जोसेफ स्टालिन महता सोवियत रूसियानु जनाधिपति जोसेफ
ස්ටාලින් මහතා සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින් මහතා ජෝසප් ස්ටාලින් මහතා සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින් මහතා right එන හැමෝටම පාඩම් වෙන්න ඕනි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙලා කටයුතු කරපු ලෝකනායකයෝ කිදෙනෙක් ඉන්නවද ලෝකනායකයෝ 3 දෙනෙක් ඉන්නවා කවුද 3 දෙනා ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට් මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින් මේ 3 දෙනාගේ මූලිකත්වයෙන් තමයි 1945 ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ. හරි නේද? ලියන් ඡේදයක් මේ විදියට. ලියන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත් ඡේදයක් ලියන්න ඕනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත් ආරම්භක අවස්ථාවේ 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 එහි සමාජිකත්වය ලබාගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත් ආරම්භක අවස්ථාවේ එහි සමාජිකත්වය ලබාගත් ලෝක රටවල් ගණන 51කි ලෝක රටවල් ගණන 51කි ලෝක රටවල් ගණන 51කි right පුතා ලෝක රටවල් ගණන 51කි හොඳට මතක තියාගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන ආරම්භක අවස්ථාවේ මේක සමාජිකත්වයේ ගත්ත රටවල් ගණන කීයද 51යි රටවල් 51 සමාජිකත්වයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ එතනටම ලියන්න නමුත් අද වන විට මෙහි සමාජිකත්වයේ දරන මුළු රටවල් ගණන 193කි මුළු රටවල් ගණන 193කි මුළු රටවල් ගණන 193කි මුළු රටවල් ගණන 193කි වයිට් පුතා අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුලේ රටවල් කීයක් සමාජිකත්වය අරගෙන තියෙනවද අද වෙනකොට 193යි පටන් ගන්න මුල් අවස්ථාවේ 51යි 51න් පටන් අරගෙන අද වෙනකොට මේ සංවිධානයේ ඇතුලේ රටවල් කීයක් සමාජික වෙලා තියෙනවද රටවල් 193 සමාජික වෙලා මේ ලෝකේ මේක සමාජිකත්වයේ අරගත්ත නැති රටක් නැහැ ලෝකෙ හොඳම රටවල් ටික. කියන්නේ රටවල් වශයෙන් තියෙන ගොඩක් කොහොමගේ රටවල්. මේක සමාජිකත්වයෙන් ඔය පොඩි පොඩි ගෝත්‍රික රටවල් පොඩි චුටි චුටි දූපත් වගේ දේවල් මේක නැතුව ඇති. හැබැයි රාජ්‍යයන් කියන රටවල් කියන මේ රටේ මේ ලෝකෙ පිළිගත් රටවල් සියල්ලම වගේ මේක සමාජිකත්වය අරගෙනද නැද්ද? මේකේ සමාජිකත්වය අරගෙන තියෙනවා. මතක තියාගන්න. හරි.
ලියන්න තරු දෙකක් දාලා. තරු දාලා ලියන්න මේ ටික. තරු දාලා වෙනම ලියන්න පුතේ ඔතනම තරුවක් දාලා ලියන්න. එයන් සෑම වසරකම තරුවක් දාලා ලියන්න. සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින ඔක්තෝබර් 24 වන දින එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කර ඇත. සෑම වසරකම ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කර ඇත. සෑම වසරකම ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කර ඇත. එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කර ඇත. right. එහෙනම් හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ 24 කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ දිනය. ඒ කියන්නේ මේ සංවිධානය බිහි කරගත දිනය තමයි ඔක්තෝබර් මාසේ 24. ආන්නේ දිනය තමයි හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ 24 එක්සත් ජාතීන්ගේ දිනය කියලා නම් කරලා තියෙන්නේ. මට කියන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල තියෙන්නේ කොහෙද? මේ සංවිධානයේ මූලස්ථානය මෙහෙයුම් කාර්යාලය ප්‍රධාන ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නේ කොහෙද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය. මේ සංවිධානයේ මූලස්ථානයේ තියෙන්නේ කොහෙද? කොයි රටේද? එළවයි කොහෙද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල මූලස්ථානයේ පිහිටා තියෙන්නේ කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ කොහෙද? කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වල කියන එක මතක තියාගන්න. ඔබ ඇමරිකාවේ නිව්යෝර්ක් වලට අනාගතයේ ගියාට පස්සේ බලන්න ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල ඉදිරිපිට උඩ රටවල් 93ම ජාතික කොඩි ප්‍රදර්ශනය කරලා තියෙනවා. රටවල් 193ම ජාතික කොඩි ප්‍රදර්ශනය කරපු දෙවන්ත ගොඩනැගිල්ලක් දකින්න පුළුවන්. ආන්න ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල. තේරුණා නේද? මෙහෙයුම් කාර්යාලය තියෙන එතන. එහෙනම් ඒක තියෙන්නේ කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර කියන එක මතක තියාගන්න. ලියන්න අවසාන තරුව. ලියන්න මෙම සංවිධානයේ මූලස්ථානය. ඊළඟ තරුව මෙම සංවිධානයේ මූලස්ථානය. මෙම සංවිධානයේ මූලස්ථානය. මෙම සංවිධානයේ මූලස්ථානය. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම සංවිධානයේ මූලස්ථානය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටා ඇත. මෙම සංවිධානයේ මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටා ඇත. නිව්යෝර්ක් නුවර පිහිටා ඇත. right. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වල තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටා තියෙන්නේ. ඔන්න ඔය බේසික් දැනුම, ඒ මූලික දැනුම ඔබට තියෙන්න ඕන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන. ඉස්සෙල්ලා ඔය ටික මතක තියෙන්න එපා. ඉස්සෙල්ලාම ඔය මූලික දැනුම මතක තියෙන්න ඕන. හරිද? right. විනාඩි දෙකක් දෙන්න මේ මාතෘකාව යටතේ ලියාගත්ත සම්පූර්ණ නෝට් එක සැරයක් කියවගෙන හොඳට කියවලා ඔතෙන්දිම පාඩම් කරලා දාන්න. ඒතර මෙතන ප්‍රශ්න ගණනාවකට උත්තර තියෙනවා. මේ දීපු නෝට් එකේ ප්‍රශ්න ගණනාවකට උත්තර තියෙනවා. මේ ටික පාඩම් කරගත්තට පස්සේ ඒ ප්‍රශ්න සියල්ලට උත්තර ලියන්න පුළුවන්. ටක් ගාලා. කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙලා මේ ගමන යන්න බෑ. මේ මාසේ විභාගේ තා පොඩි කාලයක් තියෙන. උනන්දු වෙන්න, මහන්සි වෙන්න. යම් කැපකිරීමක් කරන්න. යම් කැපකිරීමක් කරලා පාඩු වෙන්නේ නැහැ.
ඔබ කැප කරන තරමට තමයි ඔබ මහන්සි වෙන තරමට තමයි ඔබ උනන්දු වෙන තරමට තමයි ඔබේ ප්‍රතිඵලේ ඉහළ යන්නේ. ඔබේ ප්‍රතිඵලේ ලොකු වෙන්නේ ඔබේ කැපකිරීමේ විශාලත්වයට. ඔබේ මහන්සියේ විශාලත්වයට. ඒ නිසා වැඩි වැඩියෙන් මහන්සි වුණොත් වැඩි වැඩියෙන් විභාග වෙනුවෙන් කැප වුණොත් උනන්දු වුණොත් ඔබේ ප්‍රතිඵලය විශාල එකක් වෙයි. සතුටුදායක එකක් වෙයි. කාටත් කතා කළ හැකි ප්‍රතිඵලයක් වෙයි. ඒ නිසා හොඳ ප්‍රතිඵලයකට යන්න තා පොඩි කාලයයි තියෙන්නේ. කම්මැලි වෙලා, මන්දෝත්සාහී වෙලා, දුර්වල වෙලා, නේ කුසීත වෙලා බෑ. කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕන. ජීවිතේ දිනන්න ඕන. ඔබත් තැනකට එන්න ඕනි. නේ? ඔබත් යම් තැනකට මේ සමාජේ වැදගත් පුරවැසියෙක් වෙන්න ඕනි ඔබ. ඒ නිසා වැදගත් පුරවැසියෙක් වෙන්න නම් සෑහෙන කට්ටක් කන්න වෙයි. එහෙනම් විනාඩි 5ක් අරගෙන මේක පාඩම් කරමු. ඉක්මනට කම්මැලි වෙන්නේ නැතුව. පටන් ගන්න. හෙට උදේ පන්ති තියෙන්නේ. කොහෙද? ඔන්ලයින්. ඔන්ලයින්? ආ මොනද නැහැ. උදේ නෙමෙයි තියෙන රෑ 7ට. ඕඩත් එට දියේ පන්ති. ඔව් හෙට රෑ 7ට ඔන්ලයින් එක කළා මේ පාඩම ඉවර කරමු. හරිද? මේ පාඩම ඉවර කළා අපිට පටන් ගන්න තියෙනවා මේ ජනවාරි මාසේ රිවිෂන් ටියුට් වල ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න එපා. ඔන්ලයින් විතරක් කෙන අයට ඒ ටික කරන්න එපා. අර පේපර් 3යි. අර කාර්මික විප්ලවයේ පාඩමේ ප්‍රශ්න පොතයි. ඒ ටික ඉවර කරන්න ඕනේ ඉස්සෙල්ලම. හරිද? මේ මාසය තුලද. ලබන මාසෙ ලොකු වැඩක් තියෙනවා. තව තීරි පාඩමක් තියෙනවනේ කරා. නාගරීකරණ පාඩම. ඒක කරන්න එපා පෙබරවාරි මාසෙ. හෙට සිප්පින් ක්ලාස් එකත් අපි නොකරින් පොයනේ. ඒකත් නොකර ඒ ටිකක් දාගමු ඔන්ලයින් වලට. හදට. හොඳේ? එහෙම කරමු. හෙට ඔන්ලයින් එක 8ටද? 7ට කරමු. රෑ 7 ඉඳලා කරමු. පැය 3ක් විතර කරමු. ඒක වැඩිපුර කරමු. පැය 2කමාරක් විතර කරමු. 3ක් නම් බැරි වෙයි. 2කමාරක් කරමු. 7 9කමාර කරමු. හරි. දැන් බලන්න පාඩම් කළ ඉවරද? කියන්න. ළමයි හරිද?
right හරි දැන් ඔන්න ඔබ කියවගත්තා ඔබ පාඩම් කරගත්තා ඔබ මතක තියාගත්තා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙච්ච විදිය නේ මෙන්න මේ විදියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ. එහෙනම් ආයෙ මම අහනවා ඔයාලගෙන් උත්තර දෙන්න මට හැමෝම දෙවන ලෝක සංග්‍රාමයේ නිමා වුණාට පස්සේ නැවත වතාවක් තුන්වෙනි ලෝක යුද්ධයක් මේ ලෝකේ ඇති වෙන එක බලපාලා. එහෙම නැත්නම් ජාත්‍යන්තර සාම උදෙසා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර සාමයේ උදෙසා බිහි කරගත්ත ජාත්‍යන්තර සම සංවිධානයට මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. මොකද්ද ළමයි කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය. කෙටියෙන් කියනවා UNO කියලා. UN සංවිධානය කියලා කියනවා. හොඳයි. මට කියන්නේ මේක බිහි වෙච්ච දිනේ කවද්ද? මේ සංවිධානය බිහි වෙන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24. කියන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24 තමයි මේ සංවිධාන නිල වශයෙන් බිහි වෙලා තියෙන්නේ. මේ සංවිධානය බිහි කරගන්න මුල් වෙලා කටයුතු කරපු රාජ්‍ය නායකයෝ තුන්දෙනා කවුද? මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්, සෝවියට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින් නේ රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලිනුයි ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්ුයි මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිලුයි ගේ මූලිකත්වයෙන් මේ තුන්දෙනාගේ මූලිකත්වයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24. මේක බිහි කරගන්න මුල් අවස්ථාවේ මේක බිහි කරගන්න ආරම්භක අවස්ථාවේ මේක සමාජිකත්වයට අරගත්ත රටවල් ගාන කීයද? 51යි. 51ක සමාජිකත්වයෙන් බිහි වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ අද වෙනකොට රටවල් කීයක් ඉන්නවද? අද මේක සමාජිකත්වයේ දරන රටවල් සංඛ්‍යාව කීයද? 193යි. කීයද පුතා? 193යි. මට කියන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ තියෙන්නේ කොහෙද? මේ සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල පිහිටා තියෙන්නේ කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් වල හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ 24 නම් කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ දිනය කියලා. මොකක්ද? එක්සත් ජාතීන්ගේ දිනය කියලානේ. සෑම වසරකම ඔක්තෝබර් මාසේ 24 නම් කරන පුතේ එක්සත් ජාතීන්ගේ දිනය කියලා නේද? ඒ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. right. දැන් චුට්ටක් අපි ගැඹුරට මේ ගැන කතාව කරමු. චුට්ටක් අපි ගැඹුරට මේ කතාව අරගෙන යන්කෝ. ඔබ දන්නවද මේ සංවිධානයේ බිහිවීමේ පසුබිම චුට්ටක් කතා කරමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීමේ පසුබිම චුට්ටක් කතා කරමු. ඔබ දන්නවද 1941 අවුරුද්දේ 1941 අගෝස්තු මාසේ 1941 අගෝස්තු කියන්නේ පළමු ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධයේ පටන් අරන් අවුරුදු දෙකක් වගේනේ. දෙවෙනි ලෝක යුද්ධයේ පටන් අරන් වසර දෙකක් වගේ ගත වෙනකොට ඒ කියන්නේ 1941 අගෝස්තු මාසේ මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මහත්තයයි ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් මහත්තයයි දෙන්න එකතු වෙලා අස්සන් කරන පුතේ ගිවිසුමක්. ඒකට කියනවා ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය කියලා. මොකද්ද කියන්නේ? ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය කියලා. ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය නමින් ගිවිසුමකට ලැබෙනවා එකඟතාවයකට ලැබෙනවා මහා බ්‍රිතාන්‍ය අගමැති සහ ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්. මොකක්ද මේ ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය කියලා කියන්නේ? ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය කියලා කියන්නේ මේ ගිවිසුමෙන් ලෝකයට කියන්නේ මොකක්ද දන්නවද? මේ ගිවිසුමෙන් අවධාරණය කරන්නේ අපි දෙන්න මේ ලෝක සංග්‍රාමයට ඉදිරිපත් වෙන අපි දෙන්න මේ ලෝක සංග්‍රාමයට මුහුණ දෙන්නේ මේ ලෝක සංග්‍රාමයට අපි ආවේ මේ ලෝක සංග්‍රාමයට අපි ඉදිරිපත් වෙන්නේ ලෝක සාමිය උදෙසා. මේ ලෝක සාමිය ආරක්ෂා කරන්න තමයි අපි මේ ලෝක යුද්ධයට අවතීර්ණ වුණේ කියන එක තමයි මේ ඇට්ලාන්ටික් ප්‍රඥප්තියෙන් ප්‍රකාශයට පත් කරන්නේ. කියන්නේ ලෝක සාමිය වෙනුවෙන් ජාත්‍යන්තර සාමිය උදෙසා තමයි මේ වගේ මේ ඒකාධිපතියන්ගෙන් ලෝකේ බේර ගන්න තමයි අපි මේ ලෝක යුද්ධ එකතු වුණේ කියලායි
මේ ඇට්ලාන්ටික් ප්‍රඥප්තියෙන් අවධාරණය කළා තියෙන්නේ. කොහොම ඇට්ලාන්ටික් ප්‍රඥප්තියෙන් ලෝක සාමය වෙනුවෙන් ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය ලෝක සංග්‍රාමයට එකතු වුණා කියලා ප්‍රකාශයටපත් කරලා ටික දවසක් යනකොට ටික කාලයක් යනකොට 1942 ජනවාරි මාසේ 1942 ජනවාරි මාසේ මේ දෙවන ලෝක සංග්‍රාමයේ අක්ෂපිලට විරුද්ධව යුද වදින මිත්‍රපිලේ රටවල් 26ක් ඇමරිකාවේ වොෂින්ටන් නගරයට රැස් වෙලා ඇමරිකා වොෂින්ටන් නගරයට රැස් වෙලා මොකද කරන්නේ ඇමරිකා වොෂින්ටන් නගරයට රැස් වෙලා මේගොල්ලෝ එකඟතාවයක් ඇති කර ගන්නවා අක්ෂපිලට විරුද්ධව යුද වදින රටවල් 26 1942 ජනවාරි ඇමරිකා වොෂින්ටන් නගරයට රැස් වෙලා එකඟතාවයකට එනවා අපි මේ යුද වදින්නේ අක්ෂපිලේ ඒකාධිපතිත්වයෙන් අක්ෂපිලේ මේ ඒකාධිපති සිහිනෙන් ලෝකේ බේරගෙන සාමය ආරක්ෂා කරන්න තමයි අපි මේ 26 දෙනා මේ ලෝක යුද්ධයට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා එකඟතාවයකට ඇවිල්ලා ඒගොල්ලෝ මේ රටවල් 26 හඳුනා ගන්නවා රටවල් 26ට දාගන්න නම තමයි එක්සත් ජාතීන් කියලා නම දාගන්නවා මේ රටවල් 26ට දාන නම තමයි එක්සත් ජාතීන් කියලා නම දාගන්නවා එක්සත් ජාතීන් කියලා නම මුලින්ම භාවිතා වෙන්නේ මෙතෙන්දී අර අක්ෂපිලට විරුද්ධව යුද වදින මිත්‍රපිලේ රටවල් 26 ඇමරිකාවේ වොෂින්ටන් වලට රැස් වෙලා ලෝක සාමය වෙනුවෙන් තමයි අපි මේ යුද්ධ කරන්නේ ඒ නිසා අපි 26 දෙනාට කියන්න පුළුවන් හොඳම නම තමයි එක්සත් ජාතීන් කියලා මේ 26 දෙනාව නම් කරගන්නව කොහොමද එක්සත් ජාතීන් කියලා හර නේද දැන් බලන්න ටික ටික මේ එක්සත් ජාතීන්ගේ ලෝක සාමය උදෙසා ජාත්‍යන්තර සම සංවිධානය බිහි වෙන විදිය තමයි මේ හිමින් එන්නේ හර නේද 1941 අගෝස්තු වල ඇමරිකානු ජනාධිපති මහා බ්‍රිතාන්‍ය අගමැති ලෝක සාමය වෙනුවෙන් තමයි අපි යුද්ධයට ආවේ කියලා ඒ දෙන්න එකතු වෙලා ගහගත්ත ගිවිසුම අපේ එකට කිව්වා ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය කියලා. මොකද්ද කිව්වේ? ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය කියලා. ඒක ගහගෙන යුද්ධ කරා. ටික දවසක් යනකොට 1942 ජනවාරි වගේ වෙනකොට අක්ෂපිලට විරුද්ධව යුද වදින රටවල් 26 දෙනා එකතු වෙලා අපි මේ යුද්ධයට ආවේ ලෝක සාමය සුරකින්න කියලා එකඟතාවයක් ඇති කරගෙන ඒ 26 දෙනාට දාගත්ත නම තමයි එක්සත් ජාතීන් කියලා නම දාගත්තා. මොකද්ද? එක්සත් ජාතීන් කියලා නම දාගත්තා. කොහොම ටික දවසක් යනකොට 1943 ඔක්තෝබර් මාසේ 1943 ඔක්තෝබර් මාසේ රටවල් 4ක විදේශ ඇමතිවරු ඇමරිකාවේ රුසියාවේ මහා බ්‍රිතාන්‍ය චීනේ රටවල් 4යි මොකද රටවල් 4 ඇමරිකාවයි රුසියාවයි මහා බ්‍රිතාන්‍යයි චීනේ රටවල් 4 විදේශ ඇමතිවරු 4 දෙනා එකතු වෙනව රැස් වෙනව රුසියාවේ මොස්කව් නගරයට 1943 ඔක්තෝබර් මාසේ මේ රටවල් 4 විදේශ ඇමතිවරු 4 දෙනා රුසියාවේ මොස්කව් නගරයට රැස් වෙලා කතිකා කරගන්නෝ තීරණය කරගන්නෝ ජාත්‍යන්තර සාමය උදෙසා සාම සංවිධානය බිහි කරගත්තොත් හොඳයි කියලා. මේ විදේශ ඇමතිවරු යෝජනා කරනවා ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගත්තොත් හොඳයි කියලා. විදේශ ඇමතිවරු තමයි එහෙම යෝජනාවක් ගේන්නේ. ඒ අනුව ඒ යෝජනාව පරිදි ඒ අවුරුද්දේම 1943 දෙසැම්බර් මාසේ 1943 දෙසැම්බර් මාසේ ඉරානයේ ටෙහෙරාන් නගරයට රැස් වෙනවා මහා බ්‍රිතාන්‍ය අගමැති ඇමරිකානු ජනාධිපති රුසියානු ජනාධිපති ඔය තුන් දෙනා රැස් වෙලා 1943 සැප්තැම්බර් මාසේ තීරණය කරනවා ඔව් ලෝක සාමය වෙනුවෙන් ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගත යුතුයි. අපි තුන් දෙනා එකතු වෙලා ලෝක සාමය වෙනුවෙන් ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගමු කියලා 1943 දෙසැම්බර් වල ඉරානයේ ටෙහෙරාන් නගරයේදී තීරණය කරනවා රටවල් තුනේ නායකයෝ තුන් දෙනා එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගත්තොත් හොඳයි කියලා මෙතෙන්දී යෝජනා ස්ථිර කරගන්නවා.
මෙම සංවිධානයක් හදමු කියලා ඉරාන ටෙහෙරාන් වලදී මේ තුන් දෙනා තීරණය කරනවා. ඒ අනුව ඊට පස්සේ එතෙන්දී සංවිධානයක් හදමු කියලා තීරණය කරලා ඊළඟට හදන්න එපා මේ සංවිධාන සැකැස්ම අරමුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ සංවිධාන සැකිල්ල හදන්න එපා. සංවිධාන ව්‍යුහය හදන්න එපා. ආයතන ගොඩනගන්න එපා. අරමුණු ප්‍රතිපත්ති හදන්න එපා. ඒ අනුව අරමුණු ප්‍රතිපත්ති හදනවා 1945 දුනි මාසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕන කරන ප්‍රතිපත්ති මාලාව ඒ සැකැස්ම සැකිල්ල අරමුණු ඒ සංවිධාන ව්‍යුහය ඔක්කොම හදනවා 1945 දුනිවල ඒ ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය ඒ කියන්නේ ප්‍රඥප්තිය කියන්නේ සැකැස්ම සංවිධාන සැලැස්ම මේ සංවිධානීය ක්‍රියාත්මක වෙන විදිය සැකිල්ල අරමුණු ඔක්කොම ටික දාලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හදනවා 1945 දුනි මාසේ හදලා ඒ අවුරුද්දේම සමාජීය රටවල් 51කට දාලා ඒ ප්‍රඥප්තිය අනුමත කරලා රටවල් 51 සමාජිකත්වයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණේ කියන එක මතක තියාගන්න. එහෙනම් විභාගයට ඇහුවොත් මෙහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සැකිල්ල සැලැස්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සකස් කරේ කොහෙද කියලා මේ සංවිධානයේ සැකිල්ල මේ සංවිධානයේ ව්‍යුහය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සකස් කරේ කොහෙද 1945 දුනි මාසේ ඇමරිකා එක්සත් ජනපදයේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී තමයි මේ සංවිධානයේ සැකිල්ල මේ සංවිධානයේ සංවිධානාත්මක තත්ත්වයේ සැකිල්ල ඒක හදලා තියෙන්නේ. හර නේද? ප්‍රඥප්තිය හදන්නේ ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී. මෙහෙම සංවිධානයක් හදමු කියලා යෝජනා ස්ථිර කරගත්තේ 43 ඉරාන ටෙහෙරාන් නගරයේදී රටවල් තුනේ නායකයෝ තුන් දෙනා. ඔන්න ඔය විදිහට දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි 1945 ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ. තේරුණා නේද? right. එහෙම බිහි වෙන සංවිධානයේ අරමුණු කීපයක් තියෙනවා. එහෙනම් අරමුණු කීපයක් සඵල කරගන්න තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගෙන තියෙන්නේ. අපි කතා කරමු ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ අරමුණු මොනවද කියලා. කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ අරමුණු මොනවද කියලා අපි කතා කරමු. right. ඒ ගැන කතා කරන්න කලින් අර මම පැහැදිලි කරපු ටිකෙන් පොඩි ප්‍රශ්න ටිකක් ආවොත් කරුණට හරි විභාගෙට ඇවිල්ලා එන්න පුළුවන්. එහෙම ලොකුවට නම් අද වෙනකන් ඇවිල්ලා නැහැ. එක ප්‍රශ්නයක් විතරක් ওই මම කරපු ටිකෙන් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක පොඩි ප්‍රශ්න ටිකක් ලියමුද? අර ටිකේ පොඩි ප්‍රශ්න කීපයක් ලියලා ඒ ටික චුට්ටක් මතක තියාගෙන යන්න. ඒක හොඳයිනේ. හර නේද? එහෙනම් මේ ටියුට් එකේ හරි කොහේ හරි තැනක පිටිපස්සේ ඉඳ තියෙනවනේ ටියුට් එකේ අවසාන පිටුවල ලියනකො මේ ප්‍රශ්න ටික ටක් ගාලා වැදගත් මේ ප්‍රශ්න ටික. නිසා ප්‍රශ්න ටික අතාරින්න එපා. වැදගත්. හර නේද? right. ලියන්න. මේ ප්‍රශ්න ටික ලියා ගන්නකො. ලියන්න. ප්‍රශ්නාංක 1 අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ රටවල් දෙක හා අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ ප්‍රශ්නාංක 1 ලියන්න. අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ රටවල් දෙක හා අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ රටවල් දෙක හා එමගින් අවධාරණය කරගත් කරුණ නම් කරන් එමගින් අවධාරණය කරගත් කරුණ නම් කරන් අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ රටවල් දෙක නම් කර එමගින් අවධාරණය කරගත් කරුණ නම් කරන් එමගින් අවධාරණය කරගත් කරුණ නම් කරන් එමගින් අවධාරණය කරගත් කරුණ
නම් කරන් right අට්ලාන්ටික් ප්‍රඥප්තියට සම්බන්ධ රටවල් දෙක නම් කරලා එම ගිවිසුමේ නැත්නම් එම ප්‍රඥප්තියෙන් අවධාරණය කරගත් කරුණ නම් කරන්නලු right එහෙනම් අපේ ළමයි දන්නවා අට්ලාන්ටික් ප්‍රඥප්තිය ඇති කරගත්තේ 1941 අගෝස්තු මාසේ මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හා ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් අතර ඉස්සෙල්ල උත්තරේ ලියන්නකෝ මෙහෙම ලියන්න උත්තරේ ලියන්න 1941 අගෝස්තු මාස ලියන්න 1941 අගෝස්තු මාස 1941 අගෝස්තු මාස 1941 අගෝස්තු මාස මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය මහා බ්‍රිතාන්‍ය අගමැති කියලා මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හා 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 ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් මහතා අතරයි ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් මහතා අතරයි ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් මහතා අතරයි ඡේදකින් ලියන්නකෝ මෙම ප්‍රඥප්තියෙන් අවධාරණය කෙරුණේ ඡේදයක් ලියන්න මෙම ප්‍රඥප්තියෙන් අවධාරණය කෙරුණේ මෙම ප්‍රඥප්තියෙන් අවධාරණය කෙරුණේ මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ලෝක සංග්‍රාමයට අවතීර්ණ වූයේ ජාත්‍යන්තර සාමය ආරක්ෂා කර ගැනීම සඳහාය right ජාත්‍යන්තර සාමය ආරක්ෂා කර ගැනීම සඳහාය හරි ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න ලියන මේ විදිහට දෙවන ලෝක සංග්‍රාමයේදී ඊළඟ ප්‍රශ්නේ ලියන්න දෙවන ලෝක සංග්‍රාමයේදී ප්‍රශ්නාංක 2 දෙවන ලෝක සංග්‍රාමයේදී අක්ෂපිලට එරෙහිව 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 සටන් වදින දෙවන ලෝක සංග්‍රාමයේදී අක්ෂපිලට එරෙහිව සටන් වදින අක්ෂපිලට එරෙහිව සටන් වදින අක්ෂපිලට එරෙහිව සටන් වදින මිත්‍රපිලේ රටවල් 26ක් එකතු වී මිත්‍රපිලේ රටවල් 26ක්
එකතු වී මිත්‍රපිලේ රටවල් 26ක් එකතු වී මිත්‍රපිලේ රටවල් 26ක් එකතු වී මිත්‍රපිල රටවල් 26ක් එකතු වී මිත්‍රපිලේ රටවල් 26ක් එකතු වී මිත්‍රපිලේ රටවල් 26ක් එකතු වී තමන්ව හඳුන්වා ගැනීමට 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 යොදාගත් නාමය වූයේ කුමක්ද? තමන්ව හඳුන්වා ගැනීමට යොදාගත් නාමය වූයේ කුමක්ද? තමන්ව හඳුන්වා ගැනීමට යොදාගත් නාමය වූයේ කුමක්ද? right. අක්ෂපිලට විරුද්ධව යුද්ධ කරපු මිත්‍රපිල රටවල් 26ක් එකතු වෙලා තමන්ව හඳුන්වා ගැනීම සඳහා ඉස්සරහට භාවිතා කරනවා නාමයක්. ඒ තමයි එක්සත් ජාතීන් කියලා. උත්තරේ මොකක්ද? එක්සත් ජාතීන්. උත්තරේ ලියන්න. එක්සත් ජාතීන් නමින් හඳුන්වා ගත්තා කියලා ලියන්න. එක්සත් ජාතීන් නමින් හැඳින්විනි. එක්සත් ජාතීන් නමින් හැඳින්විනි. එක්සත් ජාතීන් නමින් හැඳින්විනි. එක්සත් ජාතීන් නමින් හැඳින්විනි කියලා ලියලා වරහන් අස්සේ ලියන්න. 1942 ජනවාරි මාස ලියන්න වරහන් අස්සේ 1942 ජනවාරි මාස ඇමරිකාවේ වොෂින්ටන් නුවර රැස්ව කියලා ලියන්න. 1942 ඇමරිකාවේ 1942 ජනවාරි 1942 ජනවාරි ඇමරිකාවේ වොෂින්ටන් නුවරට රැස්ව කියලා ලියන්නකෝ. 1942 ජනවාරි මාස ඇමරිකාවේ වොෂින්ටන් නුවරට රැස්ව තමයි මේ තීරණයට ආවේ. මේ 26 දෙනා හඳුන්වා ගන්නව එදා එක්සත් ජාතීන් කියලා. හරි නේද? right. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඊළඟ ප්‍රශ්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් එක්සත් ජාතීන් ඊළඟ ප්‍රශ්නේ දෙයක් ගන්න ලියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් ඊළඟ ප්‍රශ්නේ ලියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් ජාත්‍යන්තර සම සංවිධානයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් ජාත්‍යන්තර සම සංවිධානයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් ජාත්‍යන්තර සම සංවිධානයක් ජාත්‍යන්තර සම සංවිධානයක් පිහිටුවා ගත යුතුයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නමින් ජාත්‍යන්තර සම සංවිධානයක් පිහිටුවා ගත යුතුයයි. පිහිටුවා ගත යුතුයයි. යෝජනා ස්ථිර කරන ලද්දේ යෝජනා ස්ථිර කරන ලද්දේ යෝජනා ස්ථිර කරන ලද්දේ යෝජනා ස්ථිර කරන ලද්දේ කිනම් දිනයකදීද යෝජනා ස්ථිර කරන ලද්දේ කිනම් දිනයකදීද යෝජනා ස්ථිර කරන ලද්දේ කිනම් දිනයකදීද right. උත්තරය ලියන්න මෙන්න මෙහෙමයි. 1943 දෙසැම්බර් මාස 1900 උත්තරය ලියන්න ඕන 1943 දෙසැම්බර් මාස ඉරානයේ තෙහෙරාන් නගරයේදී කියලා ලියන්න. 1943 දෙසැම්බර් මාස 1943 දෙසැම්බර් මාස ඉරානයේ තෙහෙරාන් නගරයේදී ඉරානයේ තෙහෙරාන් නගරයේදී ඉරානයේ තෙහෙරාන් නගරයේදී ඉරානයේ තෙහෙරාන් නගරයේදී එතෙන්ටම ලියන්න. ඒට සම්බන්ධ වූ රාජ්‍ය නායකයින් තිදෙනා වූයේ එතනම ලියන්න. ඒට සම්බන්ධ වූ රාජ්‍ය නායකයින් තිදෙනා වූයේ කියලා ලියන්නකෝ. ඒට සම්බන්ධ වූ රාජ්‍ය නායකයින් වූයේ කියලා ලියන්න. ඒට සම්බන්ධ වූ රාජ්‍ය නායකයින් වූයේ
එයට සම්බන්ධ වූ රාජ්‍ය නායකයින් වූයේ ඉරානයේ ටෙහෙරාන් නගරයේදී තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් ජාත්‍යන්තර සමසංවිධානයක් හදාගත යුතුයි කියලා යෝජනා ඉස්තර කරගත්තේ. ඒකට සම්බන්ධ වුණු රටවල් තුනේ නායකයෝ දෙන්නා කවුද? ලියන්න. ඒකට සම්බන්ධ වෙච්ච රටවල් තුනේ නායකයෝ දෙන්නා ලියන්න. 1 ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට්. ටග්ගල ලියන්න. ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට්. 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 2 මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්. 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 3 රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින්. 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 right. රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින්. හොඳයි පුතා බලාගන්න. අවසාන ප්‍රශ්නේ ටග්ගල අවසාන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ අවසාන ප්‍රශ්න ලියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ ප්‍රඥප්තිය සකස් කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ ප්‍රඥප්තිය කියන්නේ අරමුණු ප්‍රතිපත්ති සැලැස්ම මේ සංවිධානයේ සැලැස්ම කියන එක. හොඳේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සකස් කරගත් ස්ථානය හා දිනය නම් කරන්. ස්ථානය හා දිනය නම් කරන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සකස් කරගත් දිනය හා ස්ථානය නම් කරන්. සකස් කරගත් දිනය හා ස්ථානය නම් කරන්. ලියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සකස් කරගත්තේ 1945 ජුනි මාසයේ. ලියන්න. 1945 ජුනි මාස 1945 ජුනි මාස ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී 1945 ජුනි මාස ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී 1945 ජුනි මාසේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ ප්‍රඥප්තිය මේ සංවිධානයේ සැලැස්ම ප්‍රඥප්තිය එළි දක්වන්නේ සකස් කරගත්තේ. හරි. ඔන්න ඔය ප්‍රශ්න හතර මතක තියාගන්න. අච්චුපති චුට්ටක් කියවන්න. හොඳේ. අච්චුපති චුට්ටක් කියවන්න එක්සත් ජාතීන් ගැන. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. තව ටිකක් මතක තියාගන්න පුළුවන් වෙයි. හරි. වැඩගත් මාතෘකා ඉක්මනින් යන්න ඕන. ඒ තමයි ආගන්න. මාතෘකා දෙකක් ඉවර කරනවා තව යන්න එපා. කවුරුවත් ඊට වැඩගත් මාතෘකා දෙකක් තියෙන කතා කරන්න ඕනිමයි. නිසා ඉන්න. හරි. අපි ළඟ මාතෘකාවට යමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවීමේ අරමුණ. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගෙන තියෙන්නේ අරමුණු කීපයක් සඵල කරගන්න. අරමුණු කීපයක් සඵල කරගැනීමේ අරමුණින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුතා බිහි කරගෙන තියෙන්නේ. අපි බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගැනීමේ අරමුණ මොනවද? මොන අරමුණු සඵල කරගන්නද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගත්තේ කියලා අපි බලන්න ඕනි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගැනීමේ අරමුණු. මොනවද? එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගැනීමේ අරමුණු. අපි කවුරුත් දන්නවා.
එක ප්‍රධාන අරමුණ මොකද්ද? ප්‍රධාන අරමුණ මොකද්ද? ජාත්‍යන්තර සාමය හා ආරක්ෂා පවත්වාගෙන යන එක. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සහතික කරන එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවීමේ මූලික ප්‍රධාන පළවෙනි අරමුණ වෙන්න ඕන. නේද? ඒකටනේ මේක හදලා තියෙන්නේ. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව. යලි මෙවන් ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව වෙනුවෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කරගෙන තියෙන්නේ. එහෙනම් ඔන මාතෘකාව තමයි එක්සත් ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ අරමුණ. ලියන්තරු දාලා ලස්සනට. 1. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. ලියන් අරමුණු අංක 1 ලස්සන ලියන්. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටවගෙන තියෙන්නේ. කියන්නේ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. කෝකෝ කියන්නේ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. 1. ලියන් දෙවෙනි එක. 2. ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම. 2. ලියන් ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම. 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 ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටවගෙන තියෙන්නේ. කොහොම ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට. අපහු කියන්නේ ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට. කියන්නේ අරමුණු අංක 1 ජාත්‍යන්තර සාමය හා ආරක්ෂා පවත්වාගෙන යාම. කෝකෝ කියන්නේ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂා පවත්වාගෙන යාම 1. 2. ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට. කොපතේ කියන්නේ ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට. ලියන්න තුන්වෙනි එක. 3. මානව අයිතිවාසිකම් හා ලියන්න තුන්වෙනි එක. මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා. මානව අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා. මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා. මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා. ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. මානව හිමිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා. මානව හිමිකම් හා මානව අයිතිවාසිකම්. හොඳේ. මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා. තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. රයිට් පුතා. අරමුණු 3ක් සඵල කරගන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගෙන තියෙන්නේ. හැමෝම කියන්නේ අරමුණු 3ක් සඵල කරගන්න තමයි පුතා එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගෙන තියෙන්නේ. ඒකේ තුන්වෙනි අරමුණ කියන්නේ තුන්වෙනි අරමුණ මානව අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. ටිකක් දිගයි ඒ අරමුණ. දෙපාරක් තුන් පාරක් කියන්න වෙයි. කියන්නේ මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. අපහු කියන්නේ මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. රයිට්. එක මොකද්ද? ජාත්‍යන්තර සාමය හා ආරක්ෂා පවත්වාගෙන යාම. කියන්නේ පළවෙනි අරමුණ ජාත්‍යන්තර සාමය හා
ආරක්ෂා පවත්වාගෙන යාම. 1 2 ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම. කියන්නේ දෙවෙනි එක ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම. 3 මානව අයිතිවාසිකම් හා මූලික නිදහස් තහවුරු කිරීමේලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. ටග්ගාලා අරමුණු තුන පාඩම් කරා. කටුකොලේක ලියන්න. මතකයෙන් ලියන්න. ඕක විභාගයට අහප එක. ඔය අහනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවීම අරමුණු ඉක්මනට. හරිද? ඉක්මන් කරා. ඕනිමයි. අරමුණු තුන කටුකොලේක ලියන්න මතකේ. පොඩියට පාඩම් කරගන්න මේ වෙලාවෙම. වැදගත් හොඳේ. තව විනාඩි 10ක් මට දෙන්න. 10ක් දෙන්නක් ගාලා ඊළඟ අනුමාත්‍රිකා ඉවර කරන්න ඕන හොඳේ. නැත්නම් අපරාධේ. අරමුණු තුන ලිව්වද? පාඩම්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හදලා තියෙන්නේ අරමුණු තුනක් සාක්ෂාත් කරගන්න. හරිය නේද? අරමුණු තුනක් සඵල කරගන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කළා තියෙන්නේ. එහෙනම් මේ සංවිධානය පිහිටුවීමෙන් අපේක්ෂා කරන අරමුණ මොනවද? මේ සංවිධානය හදලා තියෙන්නේ මොන වගේ අරමුණු සඵල කරගන්නද? අරමුණු තුනයි. 1 ජාත්‍යන්තර සාමය හා ආරක්ෂා පවත්වාගෙන යන කියන්නේ එක මොකක්ද? ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට. 2 ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම. කියන්නේ 2 ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට. 3 මොකක්ද? මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. තේරුණා නේද? right. එහෙනම් ඔය අරමුණු තුන සඵල කරගන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගෙන තියෙන්නේ. දවසේ කතා කරන අවසාන අනුමාත්‍රකාවට අපි යමු. ඒ තමයි මොකක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය. බලාගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය වැදගත්ම මාතෘකාව. ඕක තමයි අපිට හෙට දවසේ කතා කරන්න දැන් දිගටම. මේ ව්‍යුහය ගැන තමයි දිගටම අපිට හෙට දවසේ කතා කරන්න තියෙන්නේ. ආගන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය කියන්නේ මොකද්ද? සැකස්ම හැදිලා තියෙන විදිය. ව්‍යුහය කියන්නේ සැකිල්ල සැකස්ම හැදිලා තියෙන විදියනේ ව්‍යුහය කියලා කියන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය ඒ කියන්නේ සැකස්ම සැකිල්ල හැදිලා තියෙන විදිය. මේ සංවිධානය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? මේ සංවිධානයේ සැකස්ම කොහොමද? සැකිල්ල කොහොමද කියලා අපි හොයාගෙන යන්න හදන. එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන මේ ලෝකේ අද තියෙන දෙවන්තම සංවිධානය, බලගතුම සංවිධානයේ ව්‍යුහය, සැකස්ම, සැකිල්ල පිළිබඳ අපි කතා කරන්න ඕන. ඒ ගැන අපි හොයාගෙන යන්න ඕනේ. පුතා, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ ප්‍රධාන ආයතන 6ක එකතුවක්. ආයතන 6ක එකතුවකින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන යෝධ සංවිධානය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ තියෙන ප්‍රධාන ආයතන 6ක්. ප්‍රධාන ආයතන 6 එකතුවට තමයි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. එහෙනම් මේ ආයතනයේ හැදිලා තියෙනවා පුතේ ප්‍රධාන ආයතන 6කින්. ප්‍රධාන ආයතන 6ක එකතුවකින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ. තේරුණා නේද? ඒ 6ට අමතරව තවත් මේ සංවිධානයට අයිති අනුබද්ධිත ආයතන ගණනාවක් තියෙනවා. අනුබද්ධිත ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ප්‍රධාන ආයතන 6කින් සහ අනුබද්ධිත ආයතන රැසකින් එකතුවකින් හැදිච්ච ආයතනයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ. ඊට පොඩ්ඩක් ලියමු. චුට්ටක් ලියමු ඡේදයක්.
මාතෘකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය. ලියන ඡේදයක් මේ විදිහට ටක් ගාලා ලියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය යනු ඡේදයක් ලියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය යනු 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 මෙම සංවිධානය නිර්මාණය වී ඇති මෙම සංවිධානය නිර්මාණය වී ඇති ආකාරයයි 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 එතෙන්ටම ලියන්න ඒ අනුව මෙම සංවිධානය මෙම සංවිධානය වෙනත් පාට පෑනකින් ලියන්න ඒ අනුව මෙම සංවිධානය වෙනත් පාට පෑනකින් ලියන්න ඒ අනුව මෙම සංවිධානය ප්‍රධාන ආයතන 6කින් හා ඒ අනුව මෙම ආයතනය ප්‍රධාන ආයතන 6කින් හා ප්‍රධාන ආයතන 6කින් හා ප්‍රධාන ආයතන 6කින් හා ප්‍රධාන ආයතන 6කින් හා අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ ප්‍රධාන ආයතන 6කින් හා අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ 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 right හරි ඡේදයක් ලියන්න පහත දැක්වෙනුයේ ඡේදයක් ලියන්න පහත දැක්වෙනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධාන ආයතන 6යි පහත දැක්වෙනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධාන ආයතන 6යි ප්‍රධාන ආයතන 6යි ප්‍රධාන ආයතන 6යි පහත දැක්වෙනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධාන ආයතන 6යි කීයද පුතේ ප්‍රධාන ආයතන 6යි ප්‍රධාන ආයතන 6යි ඒ 6 ලියාගෙන අපි ගෙදර යම් හර නේද හොඳයි ගෙදර යන්න දෙයක් නැහැ ගෙදර ඉන්නේ නේ ඈ right එහෙනම් බලමු අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැදිලා තියෙන ප්‍රධාන ආයතන 6 පළවෙනි ආයතනෙට පුතේ අපි කියනවා මහා මණ්ඩලය මොකක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ ප්‍රධාන ආයතන 6කින් කියවනේ ඒ ආයතන 6 පළවෙනි ආයතනයට අපි කියනවා මහා මණ්ඩලය කියලා මොකද්ද කියන්නේ මහා මණ්ඩලය දෙවෙනි එකට අපි කියනවා ආරක්ෂක මණ්ඩලය ඔන්න ආයතන 6 මම උගන්වන්නම් අපි පාඩම් කරගමු හිමින් එක මහා මණ්ඩලය දෙක ආරක්ෂක මණ්ඩලය කියන්නේ පුතා එක මහා මණ්ඩලය එකට කියන්නේ මොන ආයතනයද එක මහා මණ්ඩලය දෙක ආරක්ෂක මණ්ඩලය තුන ආර්ථික හා සමාජීය මණ්ඩලය මොකක්ද ආර්ථික හා සමාජීය මණ්ඩලය right කියන්නේ ආර්ථික හා සමාජීය මණ්ඩලය ඔන්න ආයතන 6 පළවෙනි තුන කියන්නේ හරිය ලේසි මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා
සමාජීය මණ්ඩලය කියන්නේ මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය කෝ කියන්නේ ඔයාලා කියන්න ඕනේ කෝ මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය කෝ පුතේ කියන්නේ මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය 1 2 3 පාඩම්ද කෝ කියන්නේ පාඩම්ද එක ළමෙක් කියන්නේ මුල් තුන කියන්නේ මුල් ආයතන තුන කියන්නේ මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය. ඔව් මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය. දන්නවද හතරවෙනි එක මොකක්ද කියලා? හතරවෙනි එක තමයි බාරකාර මණ්ඩලය. හතර මොකක්ද? බාරකාර මණ්ඩලය. හතර බාරකාර මණ්ඩලය. මොකක්ද? බාරකාර මණ්ඩලය. පහ ජාත්‍යන්තර අධිකරණය. මොකද පස්වෙනි එක ජාත්‍යන්තර අධිකරණය. හතර නම් බාරකාර මණ්ඩලය. පහ ජාත්‍යන්තර අධිකරණය. හය මොකක්ද? මහලේකම් කාර්යාලය. මොකක්ද? මහලේකම් කාර්යාලය. මහලේකම් කාර්යාලය නේ පුතේ. හොඳයි. මහා මණ්ඩලය ආරක්ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය ඒ මුල් තුනනේ. හතර බාරකාර මණ්ඩලය. පහ ජාත්‍යන්තර අධිකරණය. මොකක්ද? ජාත්‍යන්තර අධිකරණය. අවසාන එක මහලේකම් කාර්යාලය. ලියමු අපි හයම. ලියන්න 1 මහා මණ්ඩලය ලස්සන පෑනකින් ලියන්න. තරු දාලා 1 2 දාලා ලියන්න. 1 2 3 4 5 6 දාලා ලියමු. 1 මහා මණ්ඩලය 1 මහා මණ්ඩලය 1 මහා මණ්ඩලය 1 මහා මණ්ඩලය 2 2 ආරක්ෂක මණ්ඩලය 1 මහා මණ්ඩලය 2 ආරක්ෂක මණ්ඩලය 2 ආරක්ෂක මණ්ඩලය 1 මහා මණ්ඩලය 2 ආරක්ෂක මණ්ඩලය 3 ආර්ථික හා සමාජීය මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය 1 මහා මණ්ඩලය 2 ආරක්ෂක මණ්ඩලය 3 ආර්ථික හා සමාජීය මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය 4 බාරකාර මණ්ඩලය 4 බාරකාර මණ්ඩලය ලියන්න 4 බාරකාර මණ්ඩලය 5 ජාත්‍යන්තර අධිකරණය 5 ජාත්‍යන්තර අධිකරණය පස්වෙනි එක මොකක්ද? ජාත්‍යන්තර අධිකරණය ජාත්‍යන්තර අධිකරණය ඊළඟ එක මහලේකම් කාර්යාලය මහලේකම් කාර්යාලය පස්වෙනි එක ජාත්‍යන්තර අධිකරණයනේ 6 මහලේකම් කාර්යාලය 6 මහලේකම් කාර්යාලය right එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ ප්‍රධාන ආයතන 6කින් ව්‍යුහය කියලා කියන්නේ සැකැස්ම හැදිලා තියෙන විදිය සැකිල්ල කියන එක. එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ ප්‍රධාන ආයතන 6කින් සහ අනුබද්ධිත ආයතන රැසකින්. ප්‍රධාන ආයතන 6 මතකෙන් කියන්න පුළුවන්ද? මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජීය මණ්ඩලය, බාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය සහ මහලේකම් කාර්යාලය කියලා. right ටක් ගාලා මට 6 පාඩම් කළා දෙන්න. පාඩම් කළා මතකෙන් කියන්න පුළුවන් ළමයි ටක් ගාලා කියන්න. ඉක්මනට. හොඳ ළමයි වගේ කියන්න බලන්න. මතක ළමයි කියන්න. මතක ළමයි කියන්න. මහා මණ්ඩලය ඔව්. ආරක්ෂක මණ්ඩලය ඔව්. ඔව් ආර්ථික හා සමාජීය මණ්ඩලය බාරකාර මණ්ඩලය ජාත්‍යන්තර අධිකරණය මහලේකම් කාර්යාලයනේ. බොහොම හොඳයි. තාමේ කියන්න බලන්න. හංසිකා කියන්න. කො
අපේ ළමයෙක් කියන්නේ සඳලි කෝ කියන්නේ කවුරු කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදලා තියෙන්නේ ප්‍රධාන ආයතන 6කින්. ඒ ආයතන 6 කියන්නේ කවුරු හරි කියන්න බලන්න. මහා මණ්ඩලය, ඔව්. ආරක්ෂක මණ්ඩලය, හ්ම්. ආර්ථික හා සමාජීය මණ්ඩලය, හ්ම්. භාරකාර මණ්ඩලය, හ්ම්. ජාත්‍යන්තර අධිකරණය, හ්ම්. මහලේකම් කාර්යාලය. ඔව් ඔය දුවම කියන්න පුතේ බොහොම හොඳයි. ඔයාම කියන්නේ මේ හැමෝටම ඇහෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහි වුණේ කවද්ද දිනේ කවද්ද හරියටම දිනේ මේ සංවිධානය බිහි වෙන්නේ කවද්ද 1945 කියන්නේ ඔක්තෝබර් මාසේ 24 නේද මේක බිහි වෙන්නේ 1945 ඔක්තෝබර් මාසේ 24 මේක බිහි කරන්න මුල් වෙච්ච නායකයෙක් තුන් දෙනා නම් අනිවාර්යෙන් ඕනේ මහා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින් අනිවාර්යෙන් මේක ඕනේ මේ සංවිධානයේ මූලස්ථානයේ තියෙන ඇමරිකාවේ නිව්යෝක් වල හැම අවුරුද්දකම ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ මූලික දැනුම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ ටික හොඳට කියව ගන්න. අපිට හෙට දවසේ හෙට අපිට තියෙන්නේ මේ ආයතන 6 එකින් එක කතා කරන්න. ආරක්ෂක මණ්ඩලය කියන්නේ මොකක්ද? මේක ඩියුටිය මොකක්ද? කාර්යභාරය මොකක්ද? ආරක්ෂක මණ්ඩලය යනු කුමක්ද? මහා මණ්ඩලය කියන්නේ මොකක්ද? මේ ආයතන 6 එකින් එක කතා කරගෙන ගිහිල්ලා තව මාතෘකා දෙකක් විතර තියෙනවා. ඒ ටික අපිට අවසන් කරගත්තම මේ පාඩමට සමුදෙන්න පුළුවන් ලොකු පාඩමක්. දෙවැන්ත මාතෘකාවක්. බහුවර්ණ 7ක් 8ක් හැම අවුරුද්දක වෙනවා මේ පාඩමේ. අවසාන MCQ 5 6 7 8 එක අවුරුද්දක 10ක් ආවා. ඒ අවසාන බහුවර්ණ 10ම මේ ලෝක යුද්ධ පාඩමෙන් ආවේ. ඒ නිසා දෙවැන්ත පාඩමක්. දැක්කනේ මේ පාඩම ඉවර වෙන යන වෙලාව කොතර කරුණු තියනවද කියලා? ඈ? ඉතින් මේ ඔක්කොම ඕනි. ඒකයි මේ පාඩම උගන්වන්නේ. දැන් මේ ගොඩක් අය එන්නේ නැහැ. භාගයෙන් 200ක් විතර එනවා. තව 200ක් 200 නෙමෙයි තව 300ක් විතර එන්නේ ඈ. ළමයි ටියුට් අරන් තියෙනවා 500ක් විතර. හරි නේද? 500ට ඔන්න මෙන්න. මේ මාසේ 500ටත් එහා ගිහලා මං හිතන්නේ. ඉතින් කීයෙන් කියලාද එන්නේ? ඔන්ලයින් එකට. එහෙම හරියනේ. දැන් රෙකෝඩින් එකක් ටිකක් බලන්න නැත්තේ නේ. මේ එන ටිකට අමතරව තව 100ක් 150ක් රෙකෝඩින්ස් බලනවා. හැබැයි ඉතින් තවත් 100ක් 150ක් එන්නෙම නැහැ. අපරාධයක් නේ. එහෙම කරන්න එපා. මේ අනිවාර්යෙන් බලන්න. රයිට්. එහෙනම් හෙට දවසේ හෙට රාත්‍රී 7ට ඔන්ලයින් එකෙන් හමු වෙමු. පදලංගල අයට රිවිෂන් එක නිමාඩු හෙට. ඔය නිසා හෙට හෝල් ක්ලාස් එක නැහැ පදලංගල අයගේ. ඔන්ලයින් එකේ මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ හෙට රෑ 7ට. ඔන්ලයින් එක තියෙනවානේ. රයිට්. එහෙනම් හෙට රෑ 7ට හමු වෙන බලාපොරොත්තු වෙන් සමග යන ඔබට සුබදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ජය වේවා good night සුබ රාත්‍රියක් ජය වේවා පරිස්සමට ඉන්න ගිහින් එන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ටක් ගාලා ඕන කෙනෙක්ට දැනගන්න දෙයක් ඉක්මනට යන්නේ හදන්නේ දැන්ම ඉඳලා ප්‍රශ්නයක් අහදී හැංගිලා ඉන්නේ නේ ප්‍රශ්නයක් අහුවොත් උත්තරයක් දෙන්නේ නැහැ අර මං කිව්වේ කවුරුහරි උත්තර කියන්න කියලා ඉතින් ඒවා ඉතින් කියන්න පුළුවන් නේ මැච් එක ඉන්නක එහෙම නෑ නේ කියන්නේ මැච් එක දින්න කියලා ලංකාව ගැහුවද මැච් එක ඔව් ඉන්න රෙකෝඩින් එක කට් කරනකන් ඉස්සෙල්ලා